නමුත් දැන් ඔයාලා හොඳ ආකාරවම දන්නවා පුතේ ඒක බන්ධන විතරක් නෙමේ ද්විත්ව බන්ධන සහ ත්‍රිත්ව බන්ධන. පොදු වශයෙන් කිව්වොත් බහු බන්ධන. ද්විත්ව බන්ධන සහ ත්‍රිත්ව බන්ධන පොදු වශයෙන් කිව්වොත් බහු බන්ධන පවතින අවස්ථා තියෙනවා. බහු බන්ධන පවතින අවස්ථා තියෙනවා. අන්න ඒ වගේ බහු බන්ධන පවතින අවස්ථාවක මොන වගේ දෙයක්ද කරන්නේ? කොයි වගේ දෙයක්ද වෙන්න ඕන කියන සංකල්පය අපි ගාව ඔළුවේ තියෙන්න එපා. නමුත් මතක තියාගන්න බහු බන්ධන තිබ්බා කියලා අපි පස්සට යන්නේ සහ සංජාරය හොයන්න බෑ කියලා. අපි එකට විකල්පයක් හදාගෙන තියෙනවා. මොකක්ද ඒ විකල්පය? බලා ගන්නකො මේ කතාව. දැන් ඔක්සිජන් කියන කෙනා ස්වභාවිකව ඉන්නේ බහු බන්ධන සහිත. ඔක්සිජන් කියන කෙනා ස්වභාවිකව ඉන්නේ බහු බන්ධන සහිත. O2. නමුත් අපි හොයාගෙන යනවා ඔක්සිජන් කියන කෙනාට තනි බන්ධන තියෙන සංයෝගයකට. ඒ තමයි කවුද? O. අන්න රයිට්. ඔයා මෙයාගේ නම දන්නවා. මේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්. මේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් කියන සංයෝගයේ OO අතර තියෙන තනි බන්ධනයක්. එහෙනම් මෙතන බන්ධන දිග හොයලා දෙකට බෙදා ගත්තා නම් මොන අර එනවද? සහසංජාරය එනවා. ඒ කියන කතාව. එහෙනම් ඔය වගේම සිද්ධියක් තියෙනවා නයිට්‍රජන්ට. නයිට්‍රජන්ගේ තියෙන ත්‍රිත්ව බන්ධනයක්. ඒත් අපි හොයාගෙන යනවා අලුත් සංයෝගයක්. N2H4. හොයාගෙන ගිහිල්ලා බැලීනම් එයාට තියෙනවා N H විදිහට කතාවක්. මේ හයිඩ්‍රොසීන් මේක රොකට් ඉන්ධනයක්. ඒවා ඉතින් අමතර දැනුමත් නෙවෙයි. ඕවා දාලා ගණන් එහෙම එනවා පුතේ එන්තැල්පි පාඩම් වල එහෙම ඔය සිද්ධි. මේ නම් මෙහෙම සංයෝග හම්බ වෙනවා. ඒ හම්බ වෙන දවස් වලට මේවා මතක තිබීම තියෙනවා නම් හොඳයි ඈ. අපි ඉගෙන ගන්න එකක් නේ කරන්නේ අලුත් ලෝකයක් අලුත් විෂය ධාරාවක දේවල් ඉගෙනගෙන යන එක තමයි කරන්නේ. එතකොට මේ හයිඩ්‍රොසීන් වල NN අතර තියෙනවා තනි බන්ධනයක්. එහෙනම් අපිට පුළුවන්කම තියෙනවා මෙතන බන්ධන දිග හොයලා දෙකට බෙදා ගන්න. එහෙම දෙකට බෙදා ගත්තා නම් අපිට හම්බෙන්නේ මොකද්ද? නයිට්‍රජන්ගේ සහසංජාරය. කොහොමත් අපි මේ ද්විත්ව බන්ධන ත්‍රිත්ව බන්ධන තිබ්බාය කියලා එයාලගේ සහසංජාරය හොයන්න බෑ කියලා අපි වැඩේ අතෑරලා පැත්තකට වෙලා ඉන්නේ නැහැ. තේරුණානි කියන කතාව. අපි ඉතාම ක්‍රමානුකූලව මේ පිළිවෙලට මේ වැඩ ලෑස්ති කරලා තියෙනවා. රයිට්. එහෙනම් ලියන්න පුතේ මෙහෙම. ද්විත්ව බන්ධන සහ ත්‍රිත්ව බන්ධන පවතින ද්විත්ව බන්ධන සහ ත්‍රිත්ව බන්ධන පවතින අවස්ථාවලදී ද්විත්ව බන්ධන සහ ත්‍රිත්ව බන්ධන පවතින අවස්ථාවලදී එනම් බහු බන්ධන පවතින විට සහසංජාරය මැනගත නොහැකි ගැටලු සහගත තත්ත්වයක් නිර්මාණය වේ. නමුත් එවැනි මූලද්‍රව්‍ය වලද තනි බන්ධන සාධන එවැනි මූලද්‍රව්‍ය වලද තනි බන්ධන සාධන සංයෝග පවතී. එවැනි අවස්ථාවලදී
එලෙස තනි බන්ධන පවතින සංයෝග එලෙස තනි බන්ධන පවතින සංයෝග උපයෝගී කොටගෙන සහ සංයුජ අරය මැන ගැනීම සිදු කෙරේ. එවැනි අවස්ථා සඳහා උදාහරණ සලකා බලමු. එවැනි අවස්ථා සඳහා උදාහරණ සලකා බලමු. එවැනි අවස්ථා සඳහා උදාහරණ සලකා බලමු. යටින් ලියන්න තේ මෙහෙම. ඔක්සිජන් පරමාණු අතර තනි බන්ධන පවතින අවස්ථාවක් ලෙස හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් අණුව දැක්විය හැකි වේ. එහෙම කියලා මේක ඇඳ ගන්න තියෙන්නේ. අඳින්න පුළුවන් ඔයාලට මේ වීඩියෝ එක නවත්තලා. ඒ නිසා ඇඳ ගන්න. අඳින්න බැරුව ගියොත් මේ කියන්න කලින් ලියාගෙන යන්න පස්සේ හරි අඳින්න හරි. දැක්විය හැකි වේ. යටින් ලියන්න උතේ මෙහෙම. ඉඩ තියලා ලියන්න. මෙම අණුවෙහි ඔක්සිජන් පරමාණු අතර සහ සංයුජ ඒක බන්ධනයක් නිර්මාණය වී ඇත. එබැවින් මෙහි බන්ධන දිග ඇසුරෙන් ඔක්සිජන්හි සහ සංයුජ අරය සෙවිය හැකි වේ. ඔක්සිජන්හි සහ සංයුජ අරය සෙවිය හැකි වේ. හරිනේ කතාව. right. ඊළඟට වෙනම පහලින් ලියන්න. නයිට්‍රජන් පරමාණු අතර ස්වභාවිකව පවතිනුවේ නයිට්‍රජන් පරමාණු අතර
ස්වභාවිකව පවතිනුයේ ත්‍රිත්ව බන්ධනයක් වේ. ත්‍රිත්ව බන්ධනයක් වේ. එහිදී නයිට්‍රජන්හි සහසංජාරය සෙවිය නොහැකි. නයිට්‍රජන්හි සහසංජාරය සෙවිය නොහැකි. ගැටලුවට විසඳුමක් ලෙස ගැටලුවට විසඳුමක් ලෙස නයිට්‍රජන් පරමාණු අතර තනි බන්ධනයක් පවතින නයිට්‍රජන් පරමාණු අතර තනි බන්ධනයක් පවතින හයිඩ්‍රසීන් අණුව භාවිතා කළ හැක. හයිඩ්‍රසීන් අණුව භාවිතා කළ හැක. එහෙම කියලා මේක ඇඳ ගන්න පුතේ. යටින් ලියන්න. මෙම අණුවෙහි නයිට්‍රජන් පරමාණු අතර පවතිනුයේ සහසංජ තනි බන්ධනයක් වේ. ඒ අණුව එහි බන්ධන දිග මැනීම මගින් නයිට්‍රජන්හි සහසංජාරය සොයාගත හැකියයි සැලකේ. නයිට්‍රජන්හි සහසංජාරය සොයාගත හැකියයි සැලකේ. එතකොට දැන් ඔය විදිහට අපිට සහසංජාරය පිළිබඳ කතා ටික ඉවර වෙනවා පුතේ. හරි? ඉවර එක්වට ඔක තව අමතර කතා කීපයක් එනවා. දැන් අපි ගත්තොත් සමහර අය සහසංජ බන්ධන හදන්නේ නැහැ නේ පුතේ. දැන් අපි හිතමුකෝ මෙහෙම කොපර් කියන කෙනා කවදාවත් තව කොපර් කෙනෙක් එක්ක යාළු වෙනවද? නැහැ. මෙහෙම එකක් දකින්න හම්බෙයිද අපිට? එහෙම දකින්න තියෙන අවස්ථා නැතිම තරම්. දැන් අපි ගත්තොත් එහෙම අපිට වෙන මූලද්‍රව්‍යයක් අපි ගමුකෝ. දැන් අපි ගමුකෝ පොටෑසියම් බන්ධනයක් හදනවා. දැන් ගොඩාක් ඉහළට ඉනෝගනික් ඉගෙනගෙන යද්දී මේ වගේවත් හම්බෙනවා. නමුත් මේ වගේ පොටෑසියම් එකට බන්ධන හදන තැන් කිසිම දවසක හම්බ වෙන්නේ නැහැ. පැහැදිලි කියන කතාව. ඒ නිසා මේක තව කරුණු ටිකක් අපි දැනගත යුතුයි. අහන්නකො පුතේ මෙහෙම. සෝඩියම් කියන කෙනා සෙල්සියස්
400ට ඉහළ උෂ්ණත්වයකදී සෝඩියම් කියන කෙනා සෙල්සියස් 400ට ඉහළ උෂ්ණත්වයකදී Na2 කියන අණුක ස්වරූපයට පත් වෙනවා. ආයෙත් මං කියනවා සෝඩියම් කියන කෙනා සෙල්සියස් 400ට ඉහළ උෂ්ණත්වයකදී Na2 කියන අණුක ස්වරූපයට පත් වෙනවා. එතකොට ඒ විදිහට Na2 කියන අණුක ස්වරූපයට පත් වුණාට පස්සේ සෝඩියම්ට පුළුවන්කම තියෙනවා සෝඩියම් පරමාණු අතර සහසංජාරය හොයන්න ඉඩ දෙන්න. ඒකනේ කියන කතාව. ඒක එක්තරා විශේෂ සිද්ධියක්. හරි. පාට පෑනකින් විශේෂණය කරලා ලියන්න පුතේ. සෝඩියම් මූලද්‍රව්‍ය සෙල්සියස් 400ට ඉහළ උෂ්ණත්වයේදී සෙල්සියස් 400ට ඉහළ උෂ්ණත්වයේදී සෙල්සියස් 400ට ඉහළ උෂ්ණත්වයේදී Na2 මේ බෝඩ් එකේ තියෙනවා Na2 යන අණුක ස්වරූපයෙන් පවතී. යන අණුක ස්වරූපයෙන් පවතී. ඒ අණුව සෝඩියම්හි සහසංජ අරයද මෙම ක්‍රමය මගින් සොයාගත හැකියයි සැලකේ. මෙම ක්‍රමය මගින් සොයාගත හැකියයි සැලකේ. හරි. හොඳට අහගන්න පුතේ. දැන් ওই විදිහට එක එක අයගේ සහසංජාරය හොයන්න පුළුවන්නේ. මතක තියාගන්න මේ වියදම් කරන කාලය, මේ වියදම් කරන ශ්‍රමය, මේ වියදම් කරන ඔයාලා වියදම් කරන මුදල, අපි වියදම් කරන මුදල, ඔය සෑම දෙයක්ම නැවත ආපහු ගන්න බෑ පුතේ. ඒ නිසා බොහොම හිමින් පරිස්සමින් හැමෝටම යන්න පුළුවන් මාධ්‍යයක් යටතේ Zoom එකට රින් ගන්න නැතුව බොහොම ලේසියෙන් ක්ෂණිකව ආපන්තිය කරා කියන නාම මාත්‍රික ක්‍රියාවලියට යන්නේ නැතුව ඊළඟට වීඩියෝ එකේ ක්වොලිටි එක ගැන කල්පනා කරලා සාමාන්‍ය විදියට කම්ප්‍රෙස් කරලා කොහෙන් හරි වීඩියෝ එකේ වට නැතුව ඊටාම පිළිවෙලට ක්‍රමානුකූලව මේ වැඩේ කරන්නේ අපේ ගණදෙනුව අපේ ඇඳුනුම්කම බොහෝ කාලයක් තියෙන නිසා. මොකද ඒකට හේතුව ඔයාලා හිතනවා නම් මේ අපි ඔයාලා ගෙවන ක්ලාස් ෆීස් එකකට මාසෙට උගන්වලා ඉවර කරනවා දවස් 4ක් කියලා විභාගෙ කිට්ටුවේදී ඔයාලා ගැන කනගාටු වෙයි එහෙම කැත විදියට ඇයි හිතුවේ කියලා. දැන් ගිය 2020 දරුවන්ට විභාගෙට මාස 3යි ඉතුරුනේ කියලා අපි මාස 6ක වැඩ ටික කරන්න නැතුව හිටියේ නෑනේ. එතකොට මාර්තු මාසේ ඉඳලා මාර්තු අප්‍රේල් මැයි ජූනි ජූලි කියන කාලෙ වෙනකන් තිබ්බ වැඩ ටික අපි මාස 2කමාරකට 3කට අතර කාලෙදී ඉවර කළේ නැත්තේ නෑනේ. එතකොට එතෙන්දි බැලුවේ නෑ පුතේ කවදාවත් ඔය දවස් කීයද පන්ති කරන්න කියලා. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ කාලය නැවත අපිට ගන්න බෑ. තේරුණානේ කතාව. මිනිස්සුන්ට ජීවිතේ හම්බෙලා තියෙන ලොකුම තෑග්ග තමයි එක දවසකට එක දවස ගාන ඉවර වීම. මං කිව්ව වාක්‍ය තේරුණාද නැද්ද කියලා මන් දන්නේ නැහැ. කල්පනා කරලා බලන්න. දවස් ඉවර වෙන්නේ එක දවසකට එක ගානේ. බැරි වෙලාවට එක දවසකට සතිය ගානේ වගේ ඉවර වෙන ක්‍රමයක් වගේ හැදලා තිබ්බනම් එහෙම ඒක හරියන්නේ නැහනේ. එහෙනම් හොඳට මතක තියාගන්න. ඒ නිසා හොඳට මේ දවස්වල ගෙදර ඉන්න දවස් ටිකේ මේ කියන කතා ටික පැහැදිලිව හොඳට ඔලුවට ගන්න. මම කියන්නේ ඔයාලට එන සංකීර්ණ ප්‍රමාණයක් දැනට කෙරෙලා නැහනේ. නමුත් මේ කියලා දෙන ටික ඉතාම ලස්සනට වැඩේ අරගෙන යන්න හැම දරුවෙක්ම ඒ අපි කියන දේවල්ට අනුගත වෙන්න. දැන් මේ වීඩියෝ එක කරන මොහොතේ
කතාව තමයි ඊළඟ හෙට දවසේ ඉඳලා සම්පූර්ණ බස්නාහිර පළාතටම ඇඳිරි නීතිය කියන සංකල්පය තියෙද්දි තමයි මේ වීඩියෝ එක පවා කරන්නේ. එතකොට මේ එක පොඩි පොඩි අරබුද කෙටි කාලීන සිදුවීම් මත අකුලගෙන මුල්ලකට වෙලා ඉන්න ප්ලෑන් කරන්න එපා. ඒක නෙමෙයි සිදුවිය යුතු දේ. හොඳම විදිහට මේ වැඩේට ලෑස්ති වෙන්න. එතකොට මතක තියාගන්න අපිටත් විවිධාකාරෝ විකල්ප තියෙද්දි Telegram, Zoom ඊළඟට WhatsApp group එකක් කරහා වීඩියෝ වලින් උගන්වන්න ඊළඟට Google ක්ලාස්රූම් එක හරහා ඔය වගේ විවිධාකාර ක්‍රම ගණනාවක් අතරින් කරන්න අමාරුම වැඩක් තමයි YouTube channel එකක් කරා මේ වැඩේ කරගෙන යෑම. එතෙන්ට එන්න හේතුව තමයි අපි සාමාන්‍ය ලෝකෙදි පන්ති පවත්වාගෙන යද්දී අපි හදාගෙන තිබ්බ මට්ටමක්. ඒ මට්ටම කියන්නේ අපේ වැඩේ හරියටම කරලා අපි හදාගත්ත තැනක්. බොරු කරලා හදපු එකක් නෙමෙයි. ඔයාලට ටියුට් එකක් දුන්නා වුණත් එහෙම මෙන් කුරුටු ගාලා කොල කෑලි දුන්නේ නැහැ. ඊටාම් පිළිවෙලට දුන්නේ. ඊළඟට දැන් ඔයාලගේ ආවර්තාවට ලෑස්ති කරලා තියෙන ටියුට් එක ඒක වුණත් ඊටාම් පිළිවෙලට ලස්සනට පිළිවෙලට ලෑස්ති කරලා තියෙනවා. ඔයාලට ඒ ලැබෙන විදිහට. ඒ නිසා ඒකෙදි හැම වැඩකම ක්වොලිටි එක කියන එක හැමෝම අපි බලන්න ඕනේ. ඒ නිසා මතක තියාගන්න මේකේ නෝට් එක ලියන්න, පිළිවෙලට ඒ ටික ලියන්න. ඔයාලට සිද්ධ වෙනවා WhatsApp group එක හරහා මම ඔයාලට පෞද්ගලිකව කතා කරපුවාම මට නෝට් එක ආපහු එවන්න ෆොටෝ ගහලා. ඒ නිසා මේ වීඩියෝ එක බලලා පිළිවෙලට වැඩේ කරගෙන යන්න කිසිම අරුබුදයක් ඇති කරන්නේ නැතුව. තේරුණානි කියන කතාව. ආවර්තාවගුව කියලා කියන්නේ රටාවක් තියෙන තැනක්නේ. පිළිවෙලකට තියෙන තැනක්නේ. ආවර්තික කියන වචනේ තේරුම නැවත නැවත පැමිණෙන. නැවත නැවත ගොඩ නැගෙන කියන එක තමයි ආවර්තික කියන වචනේ තේරුම උනේ. එහෙනම් හොඳට මතක තියාගන්න, හොඳට මතක් කරගන්න. ආවර්තික කියන වචනේ සංකල්පය හැටියට ආවර්තිතාවගුවේදී දැන් අපි සමහර අයගේ සහසංචාරය දන්නවා. හොයන්න පුළුවන්. නමුත් ඇතැම් අයගේ හොයන්න බෑනේ පුතේ. මම දැන් උදාහරණ ගත්තේ පොටෑසියම්. නමුත් අපිට පුළුවන් මෙන්න මෙහෙම වැඩක් කරන්න. පොටෑසියම් ඉන්න කාණ්ඩය හෝ ආවර්තයේ ඉන්න අයගේ පොටෑසියම් ඉන්න ආයෙත් කියන හොඳට අහගන්න. පොටෑසියම් ඉන්න ආවර්තයේ හෝ කාණ්ඩයේ ඉන්න අයගේ අරය විචලනය වෙන රටාව දිහා බලලා පොටෑසියම්ටත් උපකල්පිත සහසංචාරයක් ඉදිරිපත් කරන්න පුළුවන්. පැහැදිලි කියන කතාව. එහෙම හැකියාවක් ලැබිලා තියෙන්නේ ආවර්තිතාවගුව කියලා කියන්නේ කිසියම් පිළිවෙලකට රටාවකට පිහිටන ස්ථානයක් නිසා. අන්න ඒ සිද්ධිය, අන්න ඒ සිදුවීම ඔයා තේරුම් ගත යුතුයි. පැහැදිලි කියන කතාව. රයිට්. යටින් ලියන්න මෙහෙම. ඇතැම් මූලද්‍රව්‍ය සඳහා කිසිදු ආකාරයකට සහසංචාරය සොයාගත නොහැකි ගැටලුවක් සොයාගත නොහැකි ගැටලුවක් නිර්මාණය වේ. සොයාගත නොහැකි ගැටලුවක් නිර්මාණය වේ. එවැනි අවස්ථාවලදී අදාළ මූලද්‍රව්‍ය පිහිටන ආවර්තය හෝ කාණ්ඩය තුල පිහිටන අනෙකුත් මූලද්‍රව්‍යවල අරය විචලනය වී ඇති රටාවට අනුව උපකල්පිත අගයක්
උපකල්පිත අගයක් ඉදිරිපත් කළ හැකි වේ. උපකල්පිත අරයක් ඉදිරිපත් කළ හැකි වේ. හරි. උපකල්පිත අගයක් ඉදිරිපත් කළ හැකි වේ. හරි පුතේ. එතකොට සහස්වංජ අරය ගැන මූලිකව තිබ්බ සියලු විස්තර ටික ඔය මාතෘකාව යටතේ ඉවර වෙනවා. එතකොට අපි අරයමයින ක්‍රම යටතේ නෙමෙයි ඇවිත් තියෙන්නේ. ඒක යටතේ සිම්පල් ඒ තමයි අපි සාකච්ඡා කරේ සහස්වංජ අරය කියන එක. තේරුණානේ කියන කතාව රයිට්. සිම්පල් B කියන මාතෘකාව දාලා ලියන්න වැන්ඩවාල් අරය. මාතෘකාව ලියන්න වැන්ඩවාල් අරය. අපි යනවා වැන්ඩවාල් අරයට. මොකද්ද මේ වැන්ඩවාල් අරය කියන්නේ? ඉතින් වැන්ඩවාල් අරය ගැන කියා දෙන්න කලින් ඉස්සලා මේ වැන්ඩවාල් කියන වචනේ කොහෙන්ද එන්නේ කියන සාකච්ඡාවක දැනගන්න එපා. මේ බන්ධන පාඩමට ගියාම අපිට තියෙනවා පුතේ වැන්ඩවාල් බන්ධන කියලා જાතියක්. මේක එච්චරම නොතේරෙන දෙයක් නෙමෙයි. මේක ගෑන් ළමයි පිරිමි ළමයි ඕන කෙනෙක්ට පොදුවේ තේරෙනවා. හරි. මේ වැන්ඩවාල් ආකර්ෂණ බල කියලා જાතියක් තියෙනවා. මේ වැන්ඩවාල් ආකර්ෂණ බල කියලා කියන්නේ බොහොම කෙටි කාලයක් තුළ නිර්මාණලා පවතින ආකර්ෂණ බල විශේෂයක්. දැන් ඔයාලා දන්නවා අපි වටේට හඳ කැරකෙනවා. දැන් මේ ඊයේ පෙරේද හොයාගත්තා හඳේ නියත ලෙසම ජලය තියෙනවා කියලා. හරි නියත ලෙසම ජලය තියෙනවා කියලා නාසයක හොයාගත්තා. ඕක නාසයකට කලින් ඇත්තටම හොඳ දැනුමක් තිබ්බ අපේ රටේ හිටපු ගායිකාවක් කිව්වා. කවුද? නිරෝෂා විරාජිනී. එයාකවා සඳදිය උතුරා අපතේ යනවා කියලාත් කිව්වා. ඒ වුණාට අපේ මිනිස්සු පිළිගත්තේ නෑනේ. දැන් අර නාසයක කියලා තියෙනවා හඳේ ස්ථිර ලෙසම ජලය තියෙනවා කියලා. ඉතින් හඳේ ස්ථිර ලෙසම ජලය තිබ්බහම මොකද්ද අපිට තියෙන ප්‍රයෝජනේ? මොකද්ද ප්‍රයෝජනේ? ඒ කියන්නේ වතුර හිග කාලේට හඳෙන් වතුර ගේන්නේ. එහෙම නෙමෙයි අලුත් පරම්පරාව හැටියට ඔයාලව හොයලා ඇති මටත් වඩා සමහරට. හඳේ ජලය තිබ්බහම තියෙන ප්‍රධාන වාසියක් තමයි අනාගත අභ්‍යවකාශ ගමන් සඳහා අභ්‍යවකාශ ගමන් වලදී ඊටාම ප්‍රධාන ඉන්ධනයක් ලෙස හයිඩ්‍රජන් භාවිතා කරන්න ලෑස්ති කරද්දී අපිට හයිඩ්‍රජන් නිෂ්පාදනය කරන ප්‍රධාන ප්‍රභවයක් හැටියට ජලය පාවිච්චි කරන්න පුළුවන් වෙයි. ආන්නකෝ පෘථුවිය වටේ හඳ කැරකෙනවා. හඳයි අපි ඉර වටේ කැරකෙනවා. ඒකනේ කතාව. ඉර කැරකෙනවා කවුරු වටේද? චක්‍රාවාටයේ කේන්ද්‍රයේ වටේ. කේන්ද්‍රය වටේම කියන්න බෑ. ඒක නම් හැඩේ වෙනස් වෙනවා. දැන් එතකොට ඔය අපි හඳ කරකවන්නේ අපි වටේට මොනව පාවිච්චි කරලාද? අපේ ස්කන්ධය නිසා ඇවිල්ලා තියෙන බලය පාවිච්චි කරලානේ. ඒ නිසා හොඳට මතක තියාගන්න පුතේ ස්කන්ධ දෙකක් ලං වුණාම ඒ ස්කන්ධ අතර ඇති වෙනවා ආකර්ෂණ බල. ඔය ස්කන්ධ අතර ඇති වෙන ආකර්ෂණ බලවට අපිට දාන්න පුළුවන් නමක් වැන්ඩවාල් ආකර්ෂණ කියලා. දැන් මේ උණු කෑලි දෙක ලං කරපුවාම මේ දෙන්න අතරත් තියෙන ආකර්ෂණ බලයක්. හැබැයි දැන් මේක අතහැරපුවාම මේ දෙන්න මෙහෙට වැටෙන්නේ නැහැනේ පුතේ. ගිහින් හැප්පෙන්නේ නැහැනේ. බිමට වැටෙනවානේ. ඇයි බිමට වැටෙන්නේ? ඇයි මොන හේතුවක් නිසා? මොකද දැන් මෙයාලා මෙහෙම යාළු වෙනවා වගේම පොළොවේ එක්කත් හදලා තියෙනවනේ වැන්ඩවාල් ආකර්ෂණ. නැත්නම් ආකර්ෂණ බල. ඔන්න ඔය විදිහට ස්කන්ධය නිසා ඇතිවෙන తాවකාලික ආකර්ෂණ බලයකට අපි කියනවා පුතේ මොකක් කියලාද? වැන්ඩවාල් ආකර්ෂණ කියලා. ස්කන්ධය නිසා ඇතිවන తాවකාලික ආකර්ෂණ බලයකට අපි කියන නමක් තමයි මොන ආකර්ෂණ බලද? වැන්ඩවාල් ආකර්ෂණ බල කියලා කියන්නේ. ස්කන්ධය නිසා ඇතිවන తాවකාලික ආකර්ෂණ බල විශේෂයකට පොදුවේ කියන නම තමයි වැන්ඩවාල් ආකර්ෂණ බල කියලා කියන්නේ. තේරුණානි කියන කතන්දරේ? එතකොට මේ ස්කන්ධයේ තියෙන ඕනම දෙන්නෙක් අතර වැන්ඩවාල් ආකර්ෂණ බල හැදෙන්න පුළුවන්. හැබැයි මේවා දිගටම පවතින්නේ නැහැ. හැදුණා දුර වැඩි වේගණයක් ආයෙ බිඳ වැටෙනවා. දැන් කෙටියෙන් අපි හිතමුකෝ මෙහෙම පරමාණුවක් යනවා මෙහෙට. මේ පරමාණුව යනවා මෙහෙට. මෙයාලා මෙහෙම මේක හැප්පෙන්නේ වෙන තල දෙකක යන්නේ කියලා හිතාගන්න. මෙයා මෙහෙම යද්දි මේ දෙන්න එන්න කිට්ටු වෙනවානේ. කිට්ටු වෙලා කිසියම් දුරකට එනවා. කිසියම් තැනකට. මෙහෙම දුරකට එනවා. මේ වගේ ළඟම දුරකට. මෙයා මෙහෙට යනවා. මෙයා මෙහෙට එනවා. එහෙම හිතන්නකෝ. මෙයාලා මෙහෙම චලනයේදී මේ අතර ළඟම තැනක් එනවා. අඩුම දුර නිර්මාණය වෙන තැනක් එනවා. එතනින් පස්සේ දෙන්න එන්න දුර වැඩි වෙනවානේ. මේ අඩුම දුර හැදුනහම තමයි මෙයාලා දෙන්න අතර ලොකුම ආකර්ෂණ බලය තියෙන්නේ. ඔය හැදෙන ආකර්ෂණ බල වලට අපි කියනවා වැන්ඩවාල් ආකර්ෂණ බල කියලා. මොකක්ද කියන්නේ? වැන්ඩවාල් ආකර්ෂණ බල කියලා. ඊටාම සරල පැහැදිලි කතාවක්. මෙහෙම ගමන් කරද්දී මේ නිර්මාණය කෙටිම දුර නිර්මාණය වෙච්ච උන කෙටිම දුර තියෙද්දී ප්‍රබල ආකර්ෂණ බලයක් ක්‍රියාත්මක වෙනවා. ඔහොම යන්නේන ගමන් මේ හදන ආකර්ෂණ බල වලට අපි කියනවා වැන්ඩවාල් ආකර්ෂණ බල කියලා. දැන් අපි ගත්තොත් පිරිමි ළමයි.
පිරිමි ළමයි පාරේ යද්දි වැන්ඩවාල් ආකර්ෂණ බල නිර්මාණය කරන්නේ නැද්ද? කරනවානේ. අපි ওই පාරේ යන වෙලාවක ටිකක් හැඩ වැඩ ඇති නංගි බබෙක් එහෙම දැක්කොත් එහෙම මොකද වෙන්නේ? පොඩ්ඩක් විතර හැරලා බලන්න හිතනවා. ඒක ඉතින් වැන්ඩවාල් ආකර්ෂණ බලයක් තමයි. දැන් ඕක හැරලා බැලුවා කියලා ඉවර පස්සේ ඔය පස්සේ මේ යන්න පටන් ගන්න නෑනේ. දැන් ඕක දිහා හැරලා බැලුවයි කියලා ඔයක පාස් කරගෙන තව ඉස්සරහට යද්දි තවත් මොකක් හරි වස්තුවක් හම්බුණාම මේක දිහා හැරලා බලන්නේ නැද්ද? බලනවනේ. ඒ කියන්නේ මේ වැන්ඩවාල් ආකර්ෂණයි ඔය ලක්ෂණයයි හරියටම සමානයි. ඒ කියන්නේ ආකර්ෂණ බල ඇති වෙනවා බිඳ වැටෙනවා. ආයෙ යද්දි ආයෙ ආකර්ෂණ බල ඇති වෙනවා ආයෙ බිඳ වැටෙනවා. ඔය දැන් මම පිරිමි ළමයින් විතරක් කිව්වට මේ ගෑන් ළමයින්ගෙත් ඔය ලක්ෂණ තියෙනවා. ඉතින් ගෑන් ළමයිනුත් ඉතින් ඔය හැඩ වැඩ ඇති අයියෙක් දැක්කම පොඩි නිකම් පොඩි හොර බැල්මක් දාන වෙලාවල් තියෙනවානේ. ඉතින් මේ වැන්ඩවාල් ආකර්ෂණ බලයි ඔක්කොම හරියටම ඇති වෙනවා බිඳ වැටෙනවා වගේ ස්වරූපෙන් තමයි යන්නේ. මේ වැන්ඩවාල් අරය මනින්නේ වැන්ඩවාල් ආකර්ෂණ බල ක්‍රියාත්මකන තැන්වල. තේරුණානේ කියන කතාව. වැන්ඩවාල් ආකර්ෂණ බල ගැන මම මෙතන මහා පරිමාණයෙන් උගන්වන්න මහන්සි වෙන්නේ නැහැ. වැන්ඩවාල් ආකර්ෂණ බල ගැන මහා පරිමාණයෙන් උගන්වන්න බලාපොරොත්තු වෙන්නේ නැත්තේ වැන්ඩවාල් ආකර්ෂණ ගැන සහ වැන්ඩවාල් බන්ධන ගැන බන්ධන පාඩමේ මහා ලොකු පරිච්ඡේදයක් තියෙනවා. තේරුණානේ කියන කතාව. මෙතන අරමුණ වැන්ඩවාල් අරය කියන සාධකයේ සාකච්ඡා කිරීම. ඉතලා ඒකට කතාව ලියලා ඉන්න මෙහෙම. ලියන්න පුතේ මෙහෙම. පරමාණු සහ අණු චලනය වීමේදී ඒවායේ ස්කන්ධයන් නිසා ඒවා අතර ආකර්ෂණ බල නිර්මාණය කෙරේ. ඒවා අතර ආකර්ෂණ බල නිර්මාණය කෙරේ. එලෙස ආකර්ෂණ බල නිර්මාණය වූ පසු මැනගනු ලබන අරයන් වැන්ඩවාල් අරයන් ලෙස හඳුන්වනු ලැබේ. වැන්ඩවාල් අරයන් ලෙස හඳුන්වනු ලැබේ. තරුවක් දාලා ලියන්න. වැන්ඩවාල් ආකර්ෂණ බලවලින් බැඳෙනුවේ පරමාණු පමණක් නොව අණු අතරද වැන්ඩවාල් ආකර්ෂණ බල ක්‍රියාත්මක වේ. වැන්ඩවාල් ආකර්ෂණ බල ක්‍රියාත්මක වේ. බහුතරයක් අවස්ථාවලදී වැන්ඩවාල් අරය මැනගනුයේ
උච්ච වායු සඳහා වේ. උච්ච වායු සඳහා වේ. උච්ච වායු සඳහා වේ. වැන්ඩවාල් වෙනම ලියන්න පුතේ වෙනම පහලින්. වැන්ඩවාල් අරය සඳහා වැන්ඩවාල් අරය සඳහා පහත පරිදි අර්ථ දැක්වීමක් ඉදිරිපත් කළ හැකි වේ. පහත පරිදි අර්ථ දැක්වීමක් ඉදිරිපත් කළ හැකි වේ. පාට වෙනස් කරලා පිළිවෙට ලියා ගන්න තේ. පරමාණු හෝ අණු දෙකක් පරමාණු හෝ අණු දෙකක් වැන්ඩවාල් ආකර්ෂණ බලවලින් පරමාණු හෝ අණු දෙකක් වැන්ඩවාල් ආකර්ෂණ බලවලින් බැඳී ඇති විට ඒවායේ ආසන්නතම න්‍යෂ්ටි අතර දුරෙන් අර්ධයක් ඒවායේ ආසන්නතම න්‍යෂ්ටි අතර දුරෙන් අර්ධයක් ඒවායේ ආසන්නතම න්‍යෂ්ටි අතර දුරෙන් අර්ධයක් වැන්ඩවාල් අරය ලෙස වැන්ඩවාල් අරය ලෙස හඳුන්වනු ලැබේ. වැන්ඩවාල් අරය ලෙස හඳුන්වනු ලැබේ. හරි. එහෙම කියලා මේක ලියා ගන්න තියෙන. මේක ඇඳ ගන්න තියෙන පුතේ. මේ රූපය ඇඳලා මේක ලකුණු කරන්න. වීඩියෝ එක නවත්තලා ඇඳ ගන්න පුළුවන් නිසා මම ඔකට වෙලාව දෙදී කාලය ගත කරන්නේ නැහැ. හරි. ලියන්න යටින් මෙහෙම. පරමාණු අතර පමණක් නොව පරමාණු අතර පමණක් නොව අවශ්‍ය අවස්ථාවලදී අණු අතරද වැන්ඩවාල් ආකර්ෂණ බල වැන්ඩවාල් අරය අණු අතරද වැන්ඩවාල් අරය සෙවිය හැකි වේ.
සෙවිය හැකි වේ. සෙවිය හැකි වේ. සෙවිය හැකි වේ. right. මේ තියෙන්නේ අණු දෙකක වැන්ඩවාල් අරය හොයලා තියෙන විදිය. එතකොට මේකත් ඇඳ ගන්න තමයි තියෙන්නේ. නැවැත්තුවා ඇඳගත්. හරි. right. මම මකලා දානවා. ලියන්න පුතේ මෙහෙම. වැන්ඩවාල් අරය සෙවීමේදී පරමාණු අතර හිස් අවකාශයක්ද වැන්ඩවාල් අරය සෙවීමේදී පරමාණු අතර හිස් අවකාශයක්ද වැන්ඩවාල් අරයට අයත් වන නිසා පරමාණුක අරය හා සහස්වංශ අරය පරමාණුක අරය හා සහස්වංශ අරය යන පාඨාංක දෙකටම වඩා වැන්ඩවාල් අරය විශාල වේ. වැන්ඩවාල් අරය විශාල වේ. වැන්ඩවාල් අරය විශාල වේ. හරි. එහෙනම් වැන්ඩවාල් අරය ගැන ඔයිට වඩා උතනින් එහා කරගෙන යන්න නෑ පුතේ. ඔය මාතෘකාව ඉවරයි. A B ඉවරයි. C දාන්න ලෝහක අරය. ලෝහක අරය. ලෝහක අරය. ඉස්සරහ පොඩ්ඩක් මේ ගැන කතා කරලෙමු. ලෝහයක පුතේ සාමාන්‍යයෙන් පරමාණු ඇසිරීමක් තමයි තියෙන්නේ. කියන්නේ රටාවකට තමයි පිහිටලා තියෙන්නේ. ඉබාගාතේ නැහැ. ලෝහයක් තුල පරමාණු කිසියම් රටාවකට තමයි ඇසිරලා තියෙන්නේ. ඒ විදිහට රටාවකට ඇසිරලා තියෙද්දි අපි ඒක දැලිස් සැකස්මක් කියලා කියන්නත් පුළුවන්. නමුත් සරලව ගත්තොත් එහෙම ලෝහක අරය කියන කාතේන්ට එන්න කලින් ලෝහයක ස්වභාවය ගැන පොඩි අවබෝධයක් තියෙන්න ඕන. යටින් ලියන්න පුතේ මෙහෙම. ලෝහ පෘෂ්ඨයක් ගත් කල එහි පරමාණු කිසියම් රටාවකට ඇසිරී පවතී. කිසියම් රටාවකට ඇසිරී පවතී. එවිට එම පෘෂ්ඨයෙහි ආසන්නතම ලෝහ පරමාණු දෙකක
ආසන්නතම ලෝහ පරමාණු දෙකක න්‍යෂ්ටි අතර දුරෙන් න්‍යෂ්ටි අතර දුරෙන් අර්ධයක් ලෝහකාරය ලෙස හැඳින්වේ. න්‍යෂ්ටි අතර දුරෙන් අර්ධයක් ලෝහක අරය ලෙස හැඳින්වේ. ලෝහකාරය ලෙස හැඳින්වේ. එහෙම කියලා පුතේ මේක ඇඳලා ලෝහකාරය සමාන L බෙදීම 2යි කියලා පිළිවෙලට ලස්සනට දාගන්න. ඊළඟ යටින් ලියා ගන්න මෙහෙම. මේක නවත්තලා ලිව්ව හැකිනේ ඇඳගත්ත හැකිනේ. හිතයි මම මේක දිගට කියන්නේ. තරුවක් දාලා පාට වෙනස් කරලා ලියන්න. ඉහත සාකච්ඡා කළ අරය මනින ප්‍රධාන උපක්‍රම තුනට අමතරව ඉහත සාකච්ඡා කළ අරය මනිනු ලබන ප්‍රධාන උපක්‍රම තුනට අමතරව සාකච්ඡා කළ අරය මනිනු ලබන ප්‍රධාන උපක්‍රම තුනට අමතරව අරය මැනීම සඳහා අයනික අරය ලෙස හැඳින්වෙන සාධකයක්ද භාවිතා කෙරේ. අයනික අරය ලෙස හැඳින්වෙන සාධකයක්ද භාවිතා කෙරේ. අයනීකරණ ශක්ති විචලන සාකච්ඡා කළ පසු අයනීකරණ ශක්ති විචලන සාකච්ඡා කළ පසු අයනික අරය සලකා බලමු. අයනික අරය සලකා බලමු. ඔය මුළු වාක්‍යෙටම දෙපැත්තෙන් වරහණක් දාලා වැඩි ඉවර කරන්න. එහෙනම් අපි ඔතෙන්ට එද්දි පුතේ අරය මනින්න තියෙන ප්‍රධාන විචල්්‍ය සාධක තුන ගැනම කතාව අවසන් කරලා තියෙන්නේ. තේරුණානි කියන කතාව? රයිට්. අපි යන්න ඕන ඊළඟට මොකද්ද තියෙන්නේ කියලා බලන්න. අපි බලමු මොකක්ද ඊළඟ මාතෘකාව කියලා.